රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාරාල පාත. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. ගත වූ කාලය තුල කොවිඩ් වසංගත පාලනය වෙනුවෙන් රුපියල් බිලියන 262ක්. විමධ්‍යගත අරමුදල යටතේ සංවර්ධන ව්‍යාපෘති 11000ක්. ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 14600ක් දැන් ක්‍රියාත්මකයි. වලව මහවැලි කලාපයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය කෙරේ. යාන්මේ ව්‍යාපෘතියෙන් අහිමි වූ කුමරුඩම් සඳහා කඩිනමින් වන්දී. තවත් කොවිඩ් ආසාදිත රෝගීහු 2481 දෙනෙකු සම්පූර්ණ සුවය ලබති. කොවිඩ් ආසාදිත වෙමින් ඉන්දියා වෛද්‍යවරුන් 708 දෙනෙකු මේ වසරේදී ජීවිතක්ෂයට. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේට නව සභාපතිවරයෙක්. කොවිඩ්-19 වසංගතයේ පාලනය වෙනුවෙන් 2020 වසරේදී සිට මේ දක්වා රජයේ වේදම් කර ඇති මුදල රුපියල් බිලියන 262ක් බව අනාවරණය වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගම මන්දිරයේ අද පැවති මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව හෙළිවිය. අමාත්‍යාංශයට අයත් සියලු ආයතන වර්තමාන තත්ත්වය හා පවතින ගැටලු නිරාකරණය කිරීම කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු විය. අභියෝග මැදින් සෞභාග්‍යයේ මාවත කරානමෙන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම බණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඉදිරිපත් කළේය. කොවිඩ් පළමු රැල්ලට සාර්ථකව මුහුණ දුන් රජය දෙවන රැල්ල පාලනය කළ බව සඳහන් කළ ආටිගල මහතා අප්‍රේල් මාසයේ පටන් ආරම්භ වූ තුන්වන රැල්ලටද සාර්ථකව මුහුණ දෙන සිටින බව පෙන්වා දුන්නේය. මෙම අසීරු කාලය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඇතුළු සහන ලැබී ජනතාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය ඔස්සේ ප්‍රතිපාදන වෙන්විය. 2019 වසරේ නොමියවත් වූ රුපියල් බිලියන 423ක හිඟ බිල්පත් ගෙවා දමමින් පිරිසිදු අයවැයක් ඉදිරිපත් කළ බවද ආටිගල මහතා සඳහන් කළේය. පසුගිය වසරේදී කොවිඩ් පාලනය වෙනුවෙන් රජය වෙන් කළ මුදල රුපියල් බිලියන 117කි. මේ වසරේ ගත වූ කාලය සඳහා තවත් රුපියල් බිලියන 53ක් වැය කර තිබේ. ඊට අමතරව එන්නත්කරණය අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92ක් වැය කර ඇති බව ආටිගල මහතා පෙන්වා දුන්නේය. උද්දමනයේද 4% සිට 6% දක්වා පවත්වාගෙන යාමට හැකි විය. පසුගිය මේ මාසයේදී උද්දමනයේ 6.1ක් හෝ 6.2ක් දක්වා ඉහළ ගියද එය අඩු කර ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. විමධ්‍යගත අරමුදල යටතේ රජයේ අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාව 11000කි. සමසංගත පත්තිය යටතේද දීමනා පිරිනමින් ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව මේ වන විට සිව්වරක් ප්‍රදානය කර ඇති බව මෙහිදී අනාවරණය විය. නිෂ්පාදන කම්මාන 500ක් ඉදිරියේදී ආරම්භ කිරීමටද සැලසුම් කර තිබේ. ගාල්ල හික්කඩ උපදේශයේ පසුගියදා පැවති ගම සමග වෙළසන වැඩසටහන සමගාමීව ව්‍යාපෘති 14616ක් ක්‍රියාත්මක බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ප්‍රධාන වශයෙන් අංශ දෙකක් යටතේ මේ වැඩසටහන් ක්‍රියාවට නැංවෙයි. දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ආවරණය වන පරිදි සැලසුම් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 65000කි. මේ අතර යාංගේ ව්‍යාපෘතිය හේතුවෙන් අහිමි වූ කුමරුවක් කර 48ක් සඳහා සාධාරණ වන්දි මුදලක් කඩනමින් ගොයිනත ලබා දීමට පියවර ගෙන තිබේ. කැබිතිගොල්ලා ප්‍රදේශයේ ලේකම් කොට්ටාශයේ කණුගහව ප්‍රදේශයේ පසුගියදා පැවති ගම සමග ප්‍රසාරණයේදී අහිමි වූ කුමරුඩම් සඳහා වන්දි මුදල් ලබා දීම ප්‍රමාද වී ඇතැයි ගම්වාසීන් ජනාධිපතිතුමාට දැනුම් දුන්හ. මේ වන්දි මුදල් කඩනමින් ගොයිනත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා එහිදී අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ රෝගීහු 2481 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ඇති. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 2,26,558 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර අද දිනේ තවත් කොවිඩ් ආසාදිතයින් 1786 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 2,58,405ක් දක්වා වැඩි වී තිබේ. තවත් කොවිඩ් ආශ්‍රිත මරණ 47ක් සෞඛ්‍ය අධ්‍යක්ෂණාලවරයා විසින් ඊයේ තහවුරු කළ තිබේ. ඒ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. කාන්තාවෝ 31 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෝ 16 දෙනෙක් මෙම මරණ සංඛ්‍යාවට අතුලත් වෙති. අවුරුදු 30ට අඩුවෙක් මරණයක් වාර්තා වී ඇති අතර අවුරුදු 30ත් 59 අතර මරණ සංඛ්‍යාව 12කි.
අවුරුදු 60 වැඩි පුද්ගල මරණ සංඛ්‍යාව 34ක් බව නිවේදනයේ දැක්වෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යලිත් ප්‍රවෘත්ති. කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනිගත් නෞකාව හේතුවෙන් හානියටපත් දීවර දැල්ලාම්පන්න සඳහා අලුතින් දැල්ලාම්පන්න ලබා දීම අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙයි. පළමු අදියර ලෙස දීවරයින් 7 දිනක සඳහා දැල්ලාම්පන්න ලබා දීම දීවර අමාත්‍යාංශයේදී අද දින සිදු කෙරෙනි. දැල් ආම්පන්න අහිමියෝ දීවරෙන් පිළිබඳ තොරතුරු දීවර දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. එම දීවරෙන් සඳහා දෙවන අදියරේදී මේ ප්‍රදානය සිදු කරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. නෞකාව ගෙනගත් සාගර ප්‍රදේශයේ පිරිසිදු කිරීමෙන් අනතුරුව දීවරෙන් සඳහා පනවා ඇති තහනම ඉවත් කරනු ඇත. වන්දි ලබා ගැනීමට සුසුකම් ලත් පාර්ශ්ව 23ක් හඳුනාගෙන ඇත. අදාළ නැව් සමාගමෙන් වන්දි මුදල් ලැබුණු පසු එම පාර්ශ්ව සඳහා වන්දි ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී පැවසිය. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාද මේ අවස්ථාවට එක් විය. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුව තිබුණේ මීට පෙර බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 2007 වසරේ යුද්ධය පැවති සමයේදීද ඒ මහතා පාර්ලිමේන්තුවේ සිට විශාල ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මක කළ බව ප්‍රේමජයන්ත මහතා කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. ආහාර සැපීම, සෞඛ්‍ය පහසුකම් සංවර්ධන කටයුතු ඇතුළු ජනතාවගේ දෙවන ප්‍රශ්න රැසකට පිළිතුරු ලබා දීමට ඒ මහතාට හැකි වූ බව ඔහු කියයි. උතුරු හා නැගෙනහිරද විශාල සංවර්ධන ව්‍යාපෘති දියත් කෙරෙනි. මේ මොහොතේදී ඔහුගේ සහාය අත්‍යවශ්‍ය වී ඇතැයි ප්‍රේමජයන්ත මහතා කියා සිටී. ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනමාධ්‍යයෙන් සඳහා ලබා දෙන ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රම වෙනුවෙන් අයදුම්පත් බාර ගැනීම ජූලි මාස 20 වෙනිදා දක්වා දීර්ඝ කෙරෙයි. අදාළ අයදුම්පත හා වැඩි විස්තර www.media.gov.lk යන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් ලිපිණයෙන් දැන් ලබාගත හැකිය. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරටින් වාර්තාවේ ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය දිවයින පුරා ක්‍රියාත්මකයෙන් පාලනය කර ගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය සෞඛ්‍යාංශ අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය පාලන කටයුතු වලට ජනතාවගේ සහයෝගය අවශ්‍ය වෙයි. මේ දක්වා කර ඇති පර්යේෂණයට අනුව ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදනය වූ වෙනත් රෝගීන් හමු වී නැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මේ දක්වා කරලා තියෙන සාම්පල් ටෙස්ටිං වලින් අපිට වාර්තා කරලා තියෙන පරිදි තාම වාසනාවකට අමතර රෝගීන් වාර්තා වෙලා නැහැ. නමුත් අපි දන්නවා මේ මොහොත වෙනකොටත් අර PCR පරීක්ෂණ මගින් වෙනසක් සහිත රෝගීන් 3 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. තව ඉස්සරහට මේක වැඩි වෙන්න ඉඩ තියෙනවා. අපි ඩෙල්ටා ප්‍රභේදයේ ඉන්දියාවේ පටන්ගෙන මාස කිහිපයකට පස්සේ තමයි මේක වසංගතයක් බවට පත් උනේ. ඒ ආකාරයටම මේක ඇති වෙන්න ඉඩකඩ තියෙන බව මේ වෙනකොට පුරවකථන ගණනාවක් එහෙම ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. අපි මේ පුරවකථන ඒ ආකාරයට සිද්ධ නොවෙන්න කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය පාලන කටයුතුට සහාය දීම ඉතාම වැදගත් වෙනවා. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. කොරෝනා වසංගතයේ මැඩලීම සඳහා සෞඛ්‍යාංශ ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පොදු ප්‍රවාහන සේවා කටයුතු කරන බවට මගී ජනතාව චෝදනා කරති. බස් රථවල ආසන සංඛ්‍යාවට අනුව මගින් රැගෙන යාමට සෞඛ්‍යාංශ උපදෙස් ලබා දී තිබෙනත් ඒ නොසලකා හරිමින් බස් රථවල වැඩි මගින් සංඛ්‍යාවක් රැගෙන යාමට බස් සේවකයෝ පුරුදුව සිටිති. සාමාන්‍ය බස් රථවල මෙන්ම සුඛෝභෝගී බස් රථවලද මේ තත්ත්වය දැකිය හැකිය. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු යුතු බවට මගී ජනතාව විශ්වාසය පළ කරයි. මාර්ගස්ථ මගී ප්‍රවාහනාධිකාරියේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් මේ වසරේ ගත වූ මාස 6 ඇතුළත ඉන්දියාවේ වෛද්‍යවරුන් 798 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට වෛද්‍ය සංගමය නිවේදනය කරයි.
වැඩිම වෛද්‍ය මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දිල් නගරය ආශ්‍රිතවයි. සංඛ්‍යාව 128කි. බිහාරයේ වෛද්‍යවරුන් 115 දෙනෙකුද උත්තර ප්‍රදේශයේ 79 දෙනෙකුද කොවිඩ් ආසාදිතව මරණයට පත්ව ඇත. හෙටදී ඇති ඉන්දිය වෛද්‍ය සේවක දින නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී කොවිඩ් වසංගතයේ සරණේදී වෛද්‍යවරුන්ගේ කැපවීම ඇගයීමට ලක් කර තිබේ. චීනයේ මැලේරියා රෝගයෙන් තොර රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරයි. සංවිධානයේ මහලේකම් ටෙඩ්රෝස් ගෙබ්‍රේසියුස් ආදීම නිවේදන නිකුත් කර තිබේ. වසර දශක කිහිපයක් පුරා කරන ලද විශාල ප්‍රයත්නයකින් අනතුරුව මෙම ජයග්‍රහණය ලබා ගැනීමට චීනය සමත් විය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වලව මහවැලි සංවර්ධන කලාපයේ කාබනික පූර්ණ නිෂ්පාදනය ව්‍යාප්ත කෙරේ. ඒ අනුව මහගම මහවැලි ගොවිපළ ඇතුළු කාබනික පූර්ණ නිෂ්පාදන ගොවිපළ 100ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. කලාපයේ ගොවි සංවිධාන මේ සඳහා ක්‍රියාකාරීව මැදිහත්ව සිටී. කාබනික පොහොර පිළිබඳව සහ පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වන විට අවසන් කර ඇති බව මහවැලි ව්‍යාපාර කෘෂිකර්මාංශය පවසයි. වලව මහවැලි කලාපයට අයත් සූරියවැව, මයුරපුර, කිරිබ්බන්වැව, චන්ද්‍රිකාවැව, අනුගල්පලස්වාදී කොට්ටාශ්වල ගොවි සංවිධාන කාබනික පොහොර නිෂ්පාදනය සාමාන්‍ය පරිසිදු කරන ලැබේ. ගොවි සංවිධානයට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් යන්ත්‍ර සූත්‍රාදී ලබා දීමට මහවැලි ව්‍යාපාර කෘෂිකර්මාංශය කටයුතු කරයි. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් ජස්ව උමාර් මහතා තේරීපත් වෙයි. ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව 96කි. ඔහු හා තරඟ වැදින විශේෂඥ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතාට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 90කි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලට සඳහා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සහ පිහිනුම් ක්‍රීඩිකා ඇනිකා ගෆූර් සුසුකන් ලබා තිබේ. මැතිව් අබේසිංහ මීටර 100 නිදහස් ආරසවෙන්ද අනිකා ගෆූර් මීටර 100 සමන ආරසවෙන්ද තරඟ වැදීමට නියමිතයි. මැතිව් අබේසිංහ 2016 රියෝ ඔලිම්පික් උළෙලද නියෝජනය කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. හේමාස් රෝහල් සමූහයේ කොවිඩ් රෝගීන් සඳහා වන සිව්වැනි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව බ්ලූ වෝටර් හෝටලේ ආරම්භ කරයි. මෙම සංචාරක හෝටලේ සහ හේමාස් රෝහල් අතර ආබෝධාග විසුමක් ඇති කර ගැනෙන. හෝටලේ අර්ථල පහසුකම් ප්‍රයෝග කර ගැනීමෙන් පූර්ණ පහසුකම් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් එහි ස්ථාපිත කර තිබේ. වසර 2008 දී වත්තල ස්ථාපිත කරන ලද හේමාස් රෝහල ජාලයක් බවට පරිවර්තනය වෙමින් එහි දෙවැන්න තලවතුගොඩ ස්ථාපිත කරන ලදී. ඊට අමතරව හේමාස් රෝහල් සමූහයට අනුබද්ධ හේමාස් රසායනාගාර සමූහය දීප ව්‍යාප්ත සිය සේවා පවත්වාගෙන යයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.5% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICR ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ලෝක වෙළඳපොලේ khනිජ තෙල් මිල ඉහළයි. ඇමරිකා එක්සත් ජනපද khනිජ තෙල් සංචිත පහදවැරෙන් පවතින බවට ඔපෙක් සංවිධානයේ තාක්ෂණික කමිටුවේ පුරෝකථන මේ සඳහා බලපා ඇත. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරල් එක මිල අද වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 75.7ක් වශයෙනි. මේ මිල මීට පෙර වාර්තා වූයේ 2019 වසරේ මැයි මාසයෙන් පසු බව විශ්ලේෂකයෝ පවසති. ලයිට් ස්වීට් වර්ගයේ බොරතෙල් බැරල් එක මිලද
$73.52 දක්වා ඉහළ ගොස් ඇත. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. මේගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මෝද ප්‍රදේශවල අද රාත්‍රියේ වෙටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින වටා වන මෝද ප්‍රදේශයේ සුළං නිර්දේශයෙන් හමායයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර 40ක් පමණ වේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලේ සිරස්ථල. ගත වූ කාලය සඳහා කොවිඩ් වසංගතය පාලනය වෙනුවෙන් රුපියල් බිලියන 262ක්. විමධ්‍යගත අරමුදල යටතේ සංවාදන ව්‍යාපෘති 11,000ක්. ගාල්ල දිස්ත්‍රික්කයේ සංවාදන ව්‍යාපෘති 14,600ක් දැන් ක්‍රියාත්මකයි. වලව මහවැලි කලාපයේ කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාප්ත කෙරේ. යාංගුවේ ව්‍යාපෘතියෙන් අයිමි වූ කුමරිඩම් සඳහා කඩිනමින් වන්දී. තවත් කොවිඩ් ආසාදිත රෝගියහු 2481 දෙනෙකු සම්පූර්ණ සුවය ලබති. කොවිඩ් ආසාදිතයමින් ඉන්දිය වෛද්‍යවරුන් 708 දෙනෙකු මේ වසරේදී ජීවිතක්ෂයට. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව සභාපතිවරයෙක්. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk බඩවියෙන්ද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.